දැවන්ත ව්‍යාපාරිකයෙක්ද? එහෙම නැත්නම් රස්සාවක් විතරක් කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න එපා. හැබැයි ඔබ ව්‍යාපාරික සීනයක් දකින කෙනෙක් නම් ඒ දේ සඳහා අවශ්‍ය කරන දැනුම, එක්ස්පෝෂර් එක, එක්ස්පීරියන්ස් එක, පන්නරය, නෙට්වර්ක් එක අරගෙන අපි එනවා Power Up ශ්‍රී ලංකාවේ තියෙන ඔබත් එක්ක. ඔබත් අද Power Up ශ්‍රී ලංකා YouTube channel එකත් සමග එකතු වෙනවා. Hello. අද දෙසැම්බර් මාසේ 23 වෙනිදා කොවිඩ් උත්සන්න අවස්ථාවක අපි පටන් ගත්ත Power Up ශ්‍රී ලංකා entrepreneurs collective එක platform එක හරහා නැවත සැරයක් එකතු වෙන ඔබ සැමටම ආයුබෝවන්. Good evening. This is our last program for the year. අපි මේ අවුරුද්ද කරන අවසාන program එක. එතකොට මේ අවුරුද්ද කියලා 2020 කියලා කියන්නේ it's a very tough year. 2020 ජනවාරි 1 වෙනිදා මම හිතුවේ නෑ මෙච්චර දේවල් අපි ඔක්කොමගේම ජීවිතේට, මගේ ජීවිතේට මේ දරල් කළා ලෝකේ උඩු යටිකුරු කරලා මේ ලෝකය වෙනස් කරලා අපේ හිතන විදිය වෙනස් කරලා ජීවිතේ විඳින විදිය වෙනස් කරලා මේ දේවල් සැමෝම වෙයි කියලා 2020 ජනවාරි මාසෙදී මම හිතුවේ නෑ. නමුත් අද අපි කරන අන්තිම ලයිව් ප්‍රෝග්‍රෑම් එක. මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක වෙනකොට learned a lot thanks to COVID. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් දේවල් එක්ස්පෙරිමන්ට් කරා. හිතපු දේවල් උනේ නැති වුණාට අපි ආ ගමන බොහොමත්ම කෙටි වෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගත්ත දේවල් බොහොමත්ම ගොඩයි. අපි 2020 අපි පළවෙනි COVID ලොක්ඩවුන් එකට යනකොට Facebook එකේ අපි මේ කොහොමද ලයිව් එකක් කරගෙන ගිහිල්ලා කට්ටියක් එකතු කරගෙන අපි මේ වගේ දැවන්ත ගමනක් යන්න පුළුවන් කියලා කොහොමවත් හිතුවේ නෑ. අපි මේක පටන් ගන්නකොට it was more of an experiment. මේ එක්ස්පෙරිමන්ට් එක ඇවිල්ලා දැන් අපි Power Up Sri Lanka කියලා entrepreneur brand එක අපි හදලා තියෙනවා. මේ හදලා හැමදාමත් හැම වෙනස්ඩේම ඔයගොල්ලෝයි මමයි එකතු වෙනවා. එකතු වෙනකොට we got to do that. Okay, even Grashan, you said lockdown taught me a lot. Definitely that it has taught us a lot. So this is our thing, and then we are getting into 2021. 2021 is not going to be the same, but it may be the same. It is all. Let's talk about it. Let's talk about what is in store for 2021. For today, for our special, just 2 days before the Christmas, maybe about 8 to 9 days before the end of the year, I want to bring in someone not from Sri Lanka but from overseas, but a proud Sri Lankan. I want to welcome Kamaj Silva. Can we bring in Kamaj? Hi, Kamaj. Good morning over there. Good morning. If I think good. Kamaj, for some reason, I'm not too sure whether we could hear you. Shamim, who's at the controls, can we hear Kamaj? Probably, Kamaj, you may have to re-log in again, exit, and then re-log in again. So we are talking about Kamaj Silva. So Kamaj Silva is a Sri Lankan born Canadian. He can Sri Lanka පුරවැසි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ලංකාවෙන් හෙට ගිහිල්ලා ගිය ශ්‍රී ලංකන් ෆැමිලි එක. නමුත් කැනඩියන් සිටිසන් කෙනෙක් විදියට ඉන්නේ. ඒ ගන්නවා ඊට පස්සේ we are selling hi to Saddaja Sirisena, to Eroshan, to Harsha Sam, output setting on the side. Yeah, let's check all that. Kamaj, can you hear me? I can hear you. Yes, definitely. Yeah, I know. Super. I just had to make automatically source එක මාරු වෙලා. Out input source. Sorry. Right. Fantastic. So, guys, let me introduce Kamaj. Kamaj came into light in a program called Dragon Den. So Dragon Den කියලා කියන්නේ US America ඒ වගේ රටවල් වල
මේ අලුතෙන් ශේත්‍රයට එන ෆීල්ඩ් එකට එන බිස්නස් වර්ල්ඩ් එකට එන ස්ටාර්ට්අප් කරන entrepreneursලා කියන අලුත් ව්‍යවසායකයෝ ගෙනල්ලා ඒගොල්ලන් අර හොඳ ආයෝජකයෝ පෙළක් හොඳ දැවැන්ත ආයෝජක පෙළක් ඉස්සරහා තියලා කියනවා රයිට් ඔයාලන්ට විනාඩි දෙකක් දෙනවා විනාඩි දෙකකදී ඔය අයිඩියා එක හරි කිව්වොත් ඒකට ඉන්වෙස්ට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒකට මේ කමාන්ඩ් සිල්වා මොනවද කරන්නේ මේ ඩ්‍රැගන් ඩෙන් එකේ ගිහිල්ලා සපත්තු විකුණන කතන්දරයකට ගියේ. ඉතින් මේ සපත්තු විකුණන කතන්දරයකට ගිහිල්ලා හැබැයි මේ සපත්තු විකුණන කතන්දරේ පොඩ වෙනස් කළා අලුතෙන්ම බිස්නස් මොඩල් එකක් කළා තමයි ගියේ. ඒතකොට දැන් වෙලා තින්නේ මේකත් අපි හැමදාමත්ම කියනනේ මේ අයිඩියා එක තමයි සපත්තු විකුණන එක. නමුත් ඒක බිස්නස් එකට බවට පත් කළා ඒක බිස්නස් මොඩල් එකට ගේනකොට ඒ බිස්නස් මොඩල් එකේ තියෙන වැලියු එකක්. ඒ වැලියු එක නිසා තමයි Kamaj, what was the investment that you got within 4 to 5 minutes? So originally the investment they actually gave me was different to what they aired on TV because the guy who edited it wrong. So actually it was 100,000 for 40%, but the guy edited out the 100,000 part which we decided at the end and left the 50,000 thing that they offered at first. So the investment was 100,000 for 40%, but I'll tell you more about it, how that went and my thought process behind it. But on TV, it's 100,000 for 40%. So එතකොට කමාජ් අපි මේ තියෙන මේ බිස්නස් එක බොහොම වෙනස් විදිහකට කරේ. ඒකට යා මේ කියනවා මේ සබ්ස්ක්‍රිප්ෂන් කතන්දර. කියන්නේ වෙනස් අපි එතනට යම් මේ සමාජිකෙන් මහම මේක වෙනස් විදිහකට මේ බිස්නස් එක විකුණන කාලවිය කරන ක්‍රමවේදය, සෝස් කරන ක්‍රමවේදය මේ ඔක්කොම ටික ගෙනල්ලා මේක දීලිවිලා මේ විනාඩි 5ක් වගේ කාලෙකදී $100,000 ඉන්වෙස්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන්. $100,000 කියලා තියෙන ලංකාවේ සල්ලි වලින් about 18.5 million per year. Yeah. So that's where somewhere there. So in Tanabana, so that is the power of the idea and the business model that Kamaj managed to bring, and then now they have done very well. Now for 2020, amidst of එක මේ ප්‍රශ්න තියෙනකොටත් බට කිව්වා ද මේ කතාව පොඩි පිළිසඳර කරගෙන ඉඳලා ඉන්නකොට කමාජ්ගේ business එක 400 ගුණයකින් වැඩි about 4 times growth. Am I right? I think 4 times growth in revenue. 4 times revenue. ඒ කියන්නේ මේකට හේතුව තමයි මේ තියෙන මේ business model එකේ තියෙන idea සහ business model එකේ තියෙන economics එක. Right. කමාජ් අපි වාගන්න දන්න කට්ටියත් මෙතන ඉන්නවා බටත් එකත් එක්කම අපි නොදන්න කට්ටියකුත් මෙතන අපෙත් එක්ක දැන් ඉන්නවා එකත් එක්කම තව ඉදිරියට එකතු වෙන නිසා මේ වාත් මේ සපත්තු අයිඩියා එක ගෙනල්ලා ඊට පස්සේ ඒක බිස්නස් මොඩල් එකට යනකම් ඒ පොඩි කතාව පොඩ්ඩක් අපිට කෙටියෙන් key points ටික කියන්නකෝ. මං දෙන්නම් ඉතාමත්ම කෙටි හැඳින්වීමක් මොකද මේක ගොඩක් හැමතැනම කියලා තියෙන කතාවක් කියලා. මං කැනඩාවට එන්නේ 2010 මගේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කරන්න ඇවිල්ලා වෙල මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ තමයි වැඩ කරන්නේ හොලිවුඩ් වල ඉන්න තියෙන ලොකුම ෆිල්ම් ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි එක මාකටිං මැනේජර් කෙනෙක් හැටියට අවුරුදු 5ක් වැඩ කරනවා. එතනින් තමයි මාකටිං බෑග්ග්‍රවුන්ඩ් එක ඇත්තටම එන්නේ. ඊට පස්සේ 2016 මුල මාව ලේ ඔෆ් වෙනවා ඒ ජොබ් එකෙන්. එතකොට මෙහෙමයි ඉතින් අපි අර ඩේ ටු ඩේ we live paycheck to paycheck නේ. සාමාන්‍යයෙන් මේ රටවල් වල ගොඩක් වෙලාවට paycheck to paycheck තමයි ජීවත් වෙන්නේ. ඉතින් සාමාන්‍ය වැඩ කරන අය. එතකොට ඒ වෙලාවේ ගෙදර එද්දි මගේ අතේ බැංක් account එකේ තිබ්බේ $700යි. ඉතින් මම හිතුවා මම වෙන අයට ගිහිල්ලා ඉවර වෙලා වැඩ කරනවාද දැන් මම ඇත්තටම job interviews කීපයකට ඒ කාලේ ඇතුළත ගියා. මට මේ තේරුණා දැන් මේ job interview කරන මිනිස්සු මන් තරම්වත් සමහර වෙලාවට knowledge එකක් නැති මිනිස්සු තමයි මාව interview කරන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අලුත් concept එකක් හරි මොකක් හරි marketing funnel එකක් හරි කතා කරාම they have no idea like it goes over their heads. So I'm like මම මේගොල්ලන්ව convince කරනවාද මගේ තියෙන knowledge එකෙන් මම ඒගොල්ලන්ට වැඩ කරන්න හොඳයි කියලා නැත්නම් මම මගේම path එක choose කරගෙන මගෙන් වැඩක් කරනවාද කියලා වෙලා හිතුණා. ඉතින් එතනදී කරන්න දේවල් ගැන මහලුකුවට මට කල්පනා කරන්න උනේ නෑ මොකද මම ෆැෂන් සහ ස්නීකර්ස් ගැන ඉතාමත්ම දැඩි ආශාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ආස දේ කරොත් එහෙම මේක රැකියාවක් වෙන්නේ නෑ කියන එක ඉවර වෙලා මට හිතුණා. ඒකින්ද තමයි මම ස්නීකර්ට පටන් ගත්තේ සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් කියන concept එකයි. මොකද්ද සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් කියන එක? ඒක පොඩ්ඩක් අපි එක්ස්ප්ලেইন කරමු.
සබස්ක්‍රපෂන් බොක්ස් කියන්නේ අපිට දැන් තියෙනවා e-commerce තියෙනවා එක ඔන්ලයින් රීටේල් තියෙනවා ඒ වගේම ෆිසිකල් රීටේල් තියෙනවා ඒ වගේම මේ e-commerce වෙනම genre of e-commerce එකක් තමයි subscription model එක. subscription model එක කියන්නේ basically customer කෙනෙක්ගෙන් ඔයා monthly fee එකක් ගන්නවා ඒගොල්ලන්ට මොකක් හරි item එකක් curate කරලා ඒගොල්ලන්ට ගෙදරට deliver කරන්න. ඒ කියන්නේ අපි කියමු තියෙනවා pet products වලට තියෙනවා subscriptions. එතකොට feminine hygiene වලට තියෙනවා. එතකොට කියන්නේ මාසෙන් මාසෙට ඒ feminine females ලට අවශ්‍ය ඒ hygienic products deliver කරනවා. එතකොට perfumes වලට තියෙනවා. එහෙම එක එක ಜಾති වලට තියෙනවා subscription commerce කියන්නේ $1 billion industry එකක් North America and Europe වල. ඉතින් ඒකේ sneakers වලට කවුරුත් මුකුත් කරලා තිබ්බේ නැහැ. මොකද sneakers කියන්නේ ඒක අපි sneakers වලට යද්දී ඔක වැඩේ පොඩ්ඩක් රිස්කි. මොකද හැමදාම අපිට සාමාන්‍යයෙන් පුරුදු කඩේට ගිහිල්ලා ඉවර වෙලා සපත්තුව දාලා බලලා ඉවරලා සයිස් එක හරිනම් ගන්නනේ. දැන් එතකොට දැන් මම ඉන්න කල්චර් එක ස්ට්‍රීට් වෙයා කල්චර් නැත්තම් ස්නීකර් හෙඩ්ස්ලා කියන අපේ කල්චර් එක ඇතුලේ ඒක හරිම නීෂ් මාකට් එකක්. ඒ මාකට් එක ඇතුලේ ඒවා ලොකු කන්සර්න් එකක් නෙමෙයි අපිට. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මොන මොඩල් එක දෙන්නේ මොන රිලීස් එකද අලුතෙන් එන්නේ කියන එක ඒක ස්නීකර්ස් වලට තියෙන ආසාවෙන් හින්දා. එතකොට අපිට සාමාන්‍යයෙන් සපත්තුව මගේ සයිස් එක 9.5 මම 9 උත් දානවා මම 10 උත් දානවා. සමහර වෙලාවට තද දවස් වලට ඉන්සෝල් එක ගලවනවා. නැත්නම් මේ ලොකු වැඩි නම් පොඩ්ඩක් half size එකක් ලොකුවට දානවා. එහෙම කියන්නේ අපේ මේ කල්චර් එක ඇතුලේ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. ඉතින් ඕක මම recognize කරගත්තා මේ අපිට මේ sizing වලින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය audience එක මෙතනට ගත්තොත් කියලා. ඉතින් ඒ කියන්නේ මේ segment එකේ තියෙන key question එකව අඳුරගත්තා. correct හරියට හරි technical terms වලින් ඔය හරියට හරි ඒක මම කරේ මුලින්ම ඇත්තටම එක්ස්පෙරිමන්ට් එකක් හැටියට තමයි මම කරලා බැලුවේ. මොකද මට අයිඩියා එකක් තිබෙන්නේ නැහැ මේක හරියයිද නැද්ද කියලා ඉවරලා, but I planned everything out pretty fast. Within like 24 hours of losing my job I had a business up and running. ඉතින් මං හිතන්නේ අර මම වැඩේට ඉක්මන් වුණ හින්දා දැන් කියන්නේ දැන් Nike subscription box එකක් පටන් ගත්තා මේ අවුරුද්දකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි පටන් අරගෙන අවුරුදු 4කට පස්සේ තමයි Nike කියන්නේ ලෝකේ ටෙක්නොලොජි සහ ට්‍රෙන්ඩ්ස් අතින් ඉස්සරහින් ඉන්න කම්පැනි එක. ඉතින් ඒගොල්ලොත් ඒකට එන්න ටිකක් වැඩේට පරක්කු වුණා. මේ ඉතින් ඒක අපිට සබස්ක්‍රිප්ෂන් බොක්ස් ඉන්ඩස්ට්‍රි එකට ඇත්තටම තව ස්නීකර් සබස්ක්‍රිප්ෂන් එන එක හොඳයි. මොකද මේ අර ට්‍රැඩිෂනල් මෝල්ඩ් එකෙන් ඔළුව මුදවාගෙන අලුත් විදිහකට ව්‍යාපාර කරන්න. ඉතින් ඕක තමයි කෙටියෙන් මගේ කතාව. දැනට අවුරුදු 2016 ඉඳන් 2020 අවුරුදු 4යි 2021 මාර්ච් වලට අවුරුදු 5ක් වෙනවා. ඉතින් ඩොලර් 700කින් පටන් ගත්ත බිස්නස් එකේ වැලියුේෂන් එක ගිය මාසේ වැලියු කරද්දි $5 million වලට වැලියුේෂන් එක කරලා මගේ net worth එකට බිස්නස් වැලියුේෂන් එක $5 million වලට තමයි වැලියු කරලා තියෙන්නේ. අද අපි කියන්නේ බිස්නස් එක ලික්විඩේට් කරනවා නම් නැත්නම් සෙල් කරනවා නම් කාට හරි ඒ වැලියු එකට තමයි යන්නේ කියලා ඉවරලා ඒ වැලියු එක එන්නේ රෙවෙනියු එක විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපිත් එක්ක ඩිරෙක්ට්ලි වැඩ කරන බ්‍රෑන්ඩ් නේම්ස් ඒවා අනම්මනම් එක්කත් ඇඩ් වෙලා තමයි ඕක එන්නේ. ඉතින් දැනට අවුරුදු 5කින් ඔතන තමයි ඉන්නේ. එතකොට මේ එතකොට අපි මේ කමච් මම මේ විශේෂයෙන්ම අපේ මේ year end program එක අපි පොඩක් බලනකොට කවුද ගේන්නේ කියලා. I thought of you simply because that you are a person who managed to do this against the odds. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අපි සමහර වෙලාවට දැන් අපෙත් එක්ක සමහර මේ ඉන්න සමහර who want to be entrepreneurs, they asking me okay මට මේ 100,000 වලින් මේ පොඩි ideas තමයි කරන්න වෙන්නේ. මේ they don't want to think big, think differently. That's why we have this whole idea of Power Up Sri Lanka coming in. Our purpose is to make sure that they think differently, they take a different journey, they possibly look at the whole world as a marketplace. ලෝකෙම තමුන්ගේ marketplace එක දිහා දකින නව ව්‍යවසායක පරම්පරාවක් 10,000 එකක් හොයාගන්න තමයි අපේ ටාගට් එක. ඒ ටාගට් එකේදී තමයි අපි හොයාගත්තලා මෙතනදී. ඒක දැන් COVID situation එක. Now what is your prediction about this whole next year 2021 වලදී? Now as a budding entrepreneur who has established a very different but unique business, how do you see this 2021 coming out?
ඕ අපි 2021 දිහා බැලුවොත්තේම මම හිතන්නේ නෑ ඕක මෙහෙමයි දැන් ලෝක එක තැන්වල එක විදිහට ඕක වෙනස්වට බලපානවා අපි ඒකට නොයායිමු මොකද දැන් මේ යුරෝපයේ සහ නෝර්ත් ඇමරිකන් රටවල් වලට අපිට වැක්සින්ස් කට්ටිය ඕඩර් කරලා තියෙනවා එතකොට වැක්සින්ස් එනවා වැක්සින්ස් මිනිස්සු ගැහුවාන් පස්සේ අර පරණ ලයිෆ් ස්ටයිල් එකටම අවුරුද්ද මැද වෙද්දී යනවා ආරංචියක් තියෙනවා ලංකාවේ තියෙන්නේ පැණි විතරයි වැක්සින්ස් නෑ කියලා ඒක අපි දන්නේ නෑ ඒ ලංකාවට කොහොම බලපායිද කියලා අපි ඒ උනට අර ඕවරෝල් පික්චර් එක ගැන කතා කරොත් එහෙම ඊ-කොමර්ස් කියන බිස්නසස් වලට අනිවාර්යයෙන්ම growth එකක් තියෙනවා ඒ කියන්නේ දැන් ලෝකයේ තියෙන ලොකුම කම්පනීසුත් රුකි සමහර ඊ-කොමර්ස් පැත්ත ફોකස් කරපු නැති කම්පනීස් 2020 වල ඉතාමත් ඉක්මනට ඒගොල්ලෝ ફોකස් කරේ ලෝකයේ තියෙන ලොකු කම්පනීස් වලට නම් ඒ ටෙක්නොලොජිස් කරගන්න ලේසියෙන් පුළුවන් සල්ලි තියෙනවා ටටක් ගාලා ඉවරලා මේ කරගන්න පුළුවන් ඉතින් මම හිතන්නේ ඊ-කොමර්ස් වලට හොඳම කාලයක් මේක කවුරු හරි ඊ-කොමර්ස් ව්‍යාපාරයක් පටන් ගන්න පසුබට වෙලා හිටියනම් මම හිතන්නේ සහ ඒගොල්ලන්ගේ මොනවා හරි තියෙන ව්‍යාපාර ෆිසිකල් රීටේල් තියෙන මොනවා හරි ව්‍යාපාරයක් ඊ-කොමර්ස් පැත්තට ගෙනියන්න පසුබට වෙලා හිටියානම් මම හිතන්නේ මේක තමයි හොඳම කාලය ඊ-කොමර්ස් පැත්තට යන්න. ඉතින් මම දකින්න ට්‍රෙන්ඩ් එක තමයි ඊ-කොමර්ස් ඇතුලේ කරන්න පුළුවන් ගොඩක් දේවල් මම දකින්න ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලන්ගේ බිස්නස් එක සෑහෙන්න ලයිව් ඉවෙන්ට්ස් කියන්නේ ඉන් පර්සන් ඉවෙන්ට්ස් කර හිටපු ඔයගොල්ලෝ එකපාරට මේක ඇඩැප්ට් කරගත්තා මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඒ කියන්නේ බිස්නස් මොඩල් එක වෙනස් වෙන්න පුළුවන් රෙවෙනියු ස්ට්‍රීම්ස් වෙනස් වෙන්න පුළුවන් බට් අපිට මේක ඇතුලේ කොහොම හරි මැච් එකක් ගහගන්න පුළුවන් මොකද at the end of the day රුකි අපි හිතලා බැලුවොත් එහෙම අපිට නේචර් ගැන අපිට කිසි කන්ට්‍රෝල් එකක් නැහැ නේ කියන්නේ අපිට කොවිඩ් කියන්නේ එක්ස්ටර්නල් ෆැක්ටර් එකක් ඒක අපිට කන්ට්‍රෝල් එකක් නැහැ අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දේවල් අපි කන්ට්‍රෝල් කරගත්තොත් තමයි අපි සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අපිට හැම වෙලාවෙම කොවිඩ් හින්දා මට ව්‍යාපාරයක් කරන්න බෑ. කොවිඩ් හින්දා මට කස්ටමර්ස්ලා නෑ කිය අපි හිටියොත් එහෙම ඉතින් ඒක it will just become an excuse. මම හිතන්නේ කොවිඩ් කාලේ වුණත් ඕනෙම දෙයක් ඔයගොල්ලන්ට ලොන්ච් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒකට ගොඩක් අවශ්‍ය වෙන්නේ රුකි ඉවසීම දැන් ඔයා ඉස්සල්ලා කිව්ව එකක් අපි ඔයාට හැම වෙලාවෙම ඔයගොල්ලන්ට අහන්න ලැබෙනවා කියලා අපිට තියෙන ඉතාමත්ම ලිමිටඩ් රිසෝසස් 100,000 වලින් කොහොමද බිස්නස් එකක් පටන් ගන්නෙ කියලා ඉවරලා ගොඩක් වෙලාවට මේ කට්ටිය කම්ප්ලේන් කරනවා කියලා ඒ වෙන්නේ එක්ස්කියුසස් ඔය මම බිස්නස් එක පටන් ගත්තී $700 මට ගොඩක් අය මම දැක්ක ඔන්ලයින් කමෙන්ට් කරලා තියෙනවා රුපියල් 70ද රුපියල් ලක්ෂයක් තිබ්බනම් අපි මෙහෙම කරනවා $700ට කියන මයිලේජ් එක ඉතාමත්ම කෙටි ගොඩක් දේවල් මමමයි කරගත්තා. يعني වෙබ්සයිට් එකක් හදාගත්තෙත් මම රිසර්ච් කරෙත් මම සේල්ස් ඒජන්සිස් වලට කෝල් කරෙත් මම ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට අපේ ඇතුලේ ගොඩක් තියෙනවා දේවල් මේ අවදි කරන්න පුළුවන් ඒවා අවදි වෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රූෂල් සිටුේෂන් එකක් ආවේ නැත්නම් ඉතින් ඒකට උනන්දු ඕනේ. මම ඒ වෙලාවේ උනන්දුවක් නැතුව මම කොහොම හරි මොකක් හරි කරගෙන ඉන්නම් කියලා ඉතලා පැත්තකට වෙලා ගෙදරට වෙලා Netflix බලුවා නම් මම හිතන්නේ තියෙන මොකක් හරි සාර්ථකත්වයක් අද වෙනකල් ලබලා තියෙන එක TI කියලා ඉවරලා. ඉතින් මම හිතනවා මේ ඕක අපි ඇතුළෙම තියෙන දෙයක්. ඉතින් අර ඒ ඇතුළේ ඉන්නේ යකාව පොඩ්ඩක් අවදි කරගන්න තමන්ගේ මොටිවේෂන් එකක් ඇතුළට දාන්න ඕනේ. ඉතින් මම හිතනවා අපි දේශගුණය කාලගුණය ලෙඩ රෝග නැචරල් ඩිසාස්ටර්ස් කිසි දෙයක් මොනවා වුණත් පැත්තකින් තියලා ඉවරලා අපිට අපේ දෙයක් කරගන්න ඉවරලා මේ හැකියාවක් තියෙනවා ඒක තමන් මුලින්ම හිතන්න ඕනේ. ඕක මම ගොඩක් ඔන්ටර්ප්‍රනර්ස් සමගින් අහන දෙයක් තමයි මේ අපි ගොඩක් ලංකාවේ අහන්නේ මේ බිස්නස් අයිඩියා එකක් දෙන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් දෙන්න පුළුවන් කියලා තමයි අහන්නේ. ඒක මම හිතන්නේ බිස්නස් අයිඩියා එක තමන්ගේ ඇතුළෙන් එන්න ඕනේ. එතකොට තමයි අයිඩියා එකක් වෙන්නේ. උතන තමයි අර ව්‍යවසායකත්වයේකුයි කියන්නේ ඔන්ටර්ප්‍රනර් කෙනෙකුයි බිස්නස්මන් කෙනෙක්ගේ අතර වෙනස දකින්නේ. එතකොට අර අපේ හන්දියේ කඩේ මොදලාලි ගොඩක් වෙලාවට යා බිස්නස්මන් කෙනෙක් මොකද යා ඒකෙන් ප්‍රොෆිට් එකක් හොයන්න තමයි මේ වැඩේ පටන් ගත්තේ. සමහර වෙලාවට පෙට්ටි කඩේ කරන්න එයා ආස නැහැ but he had no choice, he went into it, right? entrepreneur කෙනෙක් කියන්නේ ගොඩක් වෙලාවට මම දකින්නේ Elon Musk, Jeff Bezos ඒ වගේ දෙයා technologically මාර ඒගොල්ලෝ මේ advanced and they want to do something different and change they want to change the world. So ගොඩක් වෙලාවට entrepreneurs they want to change the world and ultimately they want to do something that makes me happy, that makes the rest of the world happy. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe අපි පොඩි ටෙක්නිකල් වචනයක් දාපොද දෙනවා අපි කතා කරන්නේ මේ
purpose led කියලා. ඒ කියන්නේ අපි මෙහෙවර පෙරදරි කරගෙන යන ගමනක්. ඒකට මේ මුදල් වලින් යහා පැත්තට ගිහිල්ලා මේ මම ව්‍යවසායකයෙක් විදියට මා විසින් මේ ලෝකෙට අපිට දෙන්න පුළුවන් there's a purpose for us to live for. ඒක ඇතුලේ අපි මුදල් හොයන ක්‍රමවේදයක බලමු. So this is one of the key things, that is one of the coolest things that you brought in, because a lot of people, they don't understand this whole thing about අපි මේ ව්‍යවසායකයෙක් කියලා කියන්නේ මේ අර මුදල් පස්සේ යන එකම නෙවෙයි. You live your purpose and the dream first. ඒ කියන්නේ තමුන්ගේ මේ තියෙන මගේ මෙහෙවර. මේ මෙහෙවර තුලදී මම යන්න ඕන ඉලක්කය කුමක්ද? එතන මේ ඉලක්කය තුලදී අපි අපේ සාර්ථකත්වය මැනීම මුදල් වශයෙන් බලමු. නමුත් ඕක දැන් අපි රයිට් මම 100,000 තියෙනවා මම මගේ එෆර්ට් එක තියෙන මේ 100,000 මේක කළා මට මේ කැලිම ගිහිල්ලා මේ මට වාහනයක් ගන්න ඕන. දැන් ඔන්න උතන තමයි අපේ හිතන විදියට ගොඩක් මේ යං කට්ටියට වරදින්නේ උතන මේ it's all about මේ තියෙන ගාන ඩබල් කරලා ට්‍රිපල් කරලා එතනින් එහාට ගිහිල්ලා මේ මොනාරි කරලා දැන් ඒගොල්ලන්ට ඕන ස්ටේටස් එක. මම දකින්න විදිය ගොඩක් young generation එක වැරදි නැහැ වාහනයක් ගන්න ඕන. We all like to do all that, but what is our priority කියන එක. I think so one of the key things come out. Yeah, Ruki, මම ගොඩාක් ඒ කියන්නේ මම එක එක ජාතිය කට්ටියත් එක්ක මම ආශ්‍රය කරනවා. මොකද මම අර YouTube channel එකක් කරන හින්දා ඒ audience එක ඒකත් එක්ක මේ ගැටෙනවා. එතකොට මගේ ව්‍යාපාරික පැත්තෙන් ශ්‍රී ලංකන්සත් එක්ක ගැටෙනවා. මෙහි අයත් එක්ක ගැටෙනවා. ගොඩක් මේ ලංකාවේ තරුණ අයට තියෙන මේ ආසාවක් තමයි තමන්ගේ ව්‍යාපාරයෙන් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ෆැන්සි කාර් එකක් ගන්න එක තමයි, BMW i8 එකක් ගන්න එක තමයි. ඒක තමයි ගෝල් එක. එතන ඒ ගෝල් එකේ වැරද්දක් නැහැ. මම ඒ ගෝල් එකේ කිසිම වැරද්දක් දකින්නේ නැහැ. but to get there you have to go further than just making enough money to put a 90% lease, put 10% down and get a car, because එහෙම වුණාම වෙන්නේ covid වගේ මොන හරි disaster එකක් ආවම කියන්නේ හැඳි ගෑවිලාම යනවනේ, ආයෙ කරගන්න දෙයක් නැති වෙනවා. ඒකින්ද හැම වෙලාවෙම පොඩි රිස්ක් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ වැඩ කරද්දි. මම හිතන්නේ ඊට වඩා ඕවරෝල් ගෝල් එකක් හිතේ තියාගත්තා නම් වාහනයකට වැඩිය මම හිතනවා ඊට වැඩිය ෆෘට්ෆුල් වෙනවා කියලා වෙල. මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්නම්. මම අදටත් ඩ්‍රයිව් කරන්නේ මම ඩ්‍රයිව් කරන්නේ ජීප් කොම්පස් එකක්. ජීප් කොම්පස් එක ජීප් රේන්ජ් එකේ තියෙන one of the lowest ඒ කියන්නේ මේ price vehicles. අනිත් එක මම ගත්තේ demo version එකක්. මට ගිහිල්ලා ඉවරලා ඊට වැඩිය ලොකු එකක් ගන්න තිබ්බා, but I didn't want that responsibility on me because ඒක අවශ්‍ය නැහැ. මොකද මම වැඩ කරන්නේ මම ලෝකෙට පෙන්නන්න නෙමෙයි රුකි. මම වැඩ කරන්නේ මගේ at the end of the day මගේ හිතේ සතුට ගෙදරින් උදේ යද්දි සතුටින් ඉන්න ඕනේ, ගෙදරට එද්දි සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි මම මේවා කරන්නේ. ඉතින් ඒක ලොකු වාහනයක් ගත්තා කියලා ඉවර වෙලා වෙන අය වාව් මෙයා මේක ඩ්‍රයිව් කරන්න කියලා වෙලා මගේ හිතට ඒකෙන් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක තමයි මම හිතන්නේ ගොඩක් අපි මේ වෙන අය වෙනුවෙන් ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවය බලාගෙන ජීවත්. ගොඩක් මගේ යාළුවෝ ඉන්නවා මේ කියන්නේ කාර්ස් වලට ජෙනුවින්ලි ආසය මේ කාර් එක ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම උනාම හොඳයි. හැබැයි බිස්නස් ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් කරන කෙනෙක් හැටියට පොඩි රිස්ක් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ. මේ හදිස්සියකට රේනි ඩේ ෆන්ඩ් එකකුත් පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ වෙහිකල් එකක් ගන්නවා කියන ඕවරෝල් ගෝල් එක හොඳයි. ඒක කිසිම වැරද්දක් නැහැ. බට් ටර්න් කරන පළවෙනි ප්‍රොෆිට් එකෙම ගිහිල්ලා ඉවරලා ලෝකේ තියෙන ලොකුම කාර් එක ගන්න එක ඒක පොඩ්ඩක් ඥානවන්ත නෑ කියලා තමයි මට හිතෙන හැටියට පර්සනලි මට හිතෙන්නේ. Can you hear me? Oh, yeah, go ahead. Yeah, I can hear you now. ඉස්සෙල්ලා මෙන්ෂන් කරා මේ අපි අපේ මොකද මේ වගේ සිටුේෂන් එකකදී ව්‍යවසායකයෙක් වෙද්දියට ඊළඟ ලෙවල් එක ගහන්න නම් අපේ ඇඟ ඇතුලේ තියෙන සමහරක් දේවල් අවදි කරන්න ඕන කියලා කිව්වා. Now in your mind, particularly looking at the challenges, now I will tell you what my prediction for 2021. Yes. We will probably, for the best case scenario, Europe and US and Canada, the developed part of the world, will settle down little bit more better earlier than us. We have to suffer till probably towards the third quarter.
ජූලි අගෝස්තු සෙප්තැම්බර් විතර වගේ වෙනකන් මොකද මේ අපිට වෙන්නතක් ආවත් අපිට sizable population එකක් ඒක ගන්නකම් අපිට මේකේ control එක තියාගන්න බෑ. ඊට තමයි අපිට මේ curve එක flatten කරන්න පුළුවන්. ඒක down කරන්න පුළුවන්. එතකොට so it is there, so it's just a matter of doesn't matter what who does it first, but the reality is that the things are changing. එතකොට මේ මෙතනදී මේ මම හිතනවා මම එදත් කිව්වා අදත් කියනවා මේ ගේම් එක උඩු යටිකිර වෙලා තියෙන්නේ. The world is disrupted, the world is dysfunctional. මේ dysfunctional level එකේදී competition ඉස්සර හිටපු competitorsලා දැන් ඒගොල්ලන්ගේ competitive advantages නැහැ. Yeah. තාමත් ඔයගොල්ලන් මේගොල්ලන් පරක්කු නැහැ. So we have another 9 to in Sri Lankan terms probably about another year අපි මේ කතා කරන අලුත් ව්‍යවසායකෙක්ට තමුන්ගේ තියෙන මේ idea එක හරි විදිහට හදලා ඒක හරි business model එකකට දාලා market එකට ගෙනියලා market එක experiment කරලා හදලා ගන්න another 1 year window. Yeah. ඊළඟ cycle එක එතකොට බලමු. මේ කතන්දරේදී so that's why we need to look at 2021. It's a year of opportunity. අපි අබින්දා මේක අපිට අපි COVID ගැන දැනගෙන ඉන්න we had all those things, but now things are different. එතකොට අර මේ අපි 2021 ගේම් එක ගහන්න දැන් අපිත් එක බෝල් කට්ටි there are a lot of people who are joining us. I think we had about little while ago we had about 100 live viewers. So a lot of people are saying Susanta, Chatura, Janit, Sumudu, Chamat, we say love it. Yes, thank you very much, sir. This is for you. Kamaj, for all the good things that you're doing and then keeping the Sri Lankan flag flying high. Our friends, if you have any question to ask from Kamaj, you can ask us that we can discuss මොනවාරි ආපොත් වලට ගන්න දෙයක් තියෙන හැබැයි ටෙලිෆෝන් නම්බර් එකයි මොබයිල් නම්බර් එකයි ඉල්ලන්න නැතුව politically sensitive social media වල ඉන්න කෙනෙක්ට මාව ගොඩක් වෙලාට social media තුල contact කරගන්න පුළුවන් කට්ටියට phone number එක දෙන්න. මොකද මේ අර ගොඩක් දෙන්න නැති හේතුව තමයි රුකි අපේ time difference එක තේරෙන්නේ නැතුව මට රෑ දුන්න අය රෑ 2ට රෑ උදේ 3ට වගේ කතා කරනවා. ඒකට පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද මම දෙන්නේ නැහැ. අනිතකම රුකියෝ ඉස්සල්ලා කිව්වා මේ COVID කාලේ is a good time to plan also. දැන් ඔයා අපි හිතමු වෙන මේ මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක ඉඳගෙන තමන්ගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේක ප්ලෑන් කරන්න මරු කාලේ රිසර්ච් කරන්න මරු කාලේ. මොකද ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ ඔෆිස් එකකට යන්න ඕනේ නැහැ. ඒ වැඩ ටික ඉවර වුණාන් පස්සේ you have more time on your hand to research to actually find out what you want to do in life. I mean, take this as a second chance or opportunity where, you know, God or whoever the higher power you believe in has given you a second chance to be like, okay, so you're not happy with what do you do, what you're doing. So take a second and think and plan. So I think ව්‍යාපාරයක් ඔයගොල්ලෝ කියනවා නම් ඔයගොල්ලන්ට ideas නැහැ කියලා මේ කාලේ තමයි ideas research කරන්න හොඳම දේ. මම ideas ගන්න කෙටි ක්‍රමය තමයි ඔයගොල්ලෝ කැමති මොකද්ද ජීවිතේ ඔය දැන් ඔය කරන රස්සා වැරෙන්න වෙන මොකක් හරි කරන්න තියෙනවා නම් ජීවිතේ what's the thing that you know will make you happy the mostest by doing it, so එහෙම හිතලා ඉවර වෙලා ඒකේ තියෙන මොනවද මට මේකේ කරන්න පුළුවන් කියලා වෙලා opportunities ideas jot down කරගෙන ඉවර වෙලා ඒකෙන් එකක් pick කරගෙන එතනින් business එක develop කරන්න, because this is a step by step process. It doesn't happen overnight. I didn't get to where I am, or I mean to whatever thing that I'm doing right now. It's changed from day one, so it has been a gradual, slow and steady growth. I think හැමදේම ටික තමයි වෙන්න ඕනේ. මොකද එකපාරට ශීඝ්‍රගාමී දුම්රිය වගේ overnight කිසිම දෙයක් successful වෙන්නේ නැහැ. ඒකට කාලය අවශ්‍යයි, ඒකට breathing room අවශ්‍යයි, ඒකට love තමන් කරන දෙයට love and care අවශ්‍යයි. ඉතින් ඒ love and care නැත්නම් හැමදාම උදේ නැගිටලා ඉවරලා මොකද ව්‍යාපාරයක් කියන්නේ තනියම ව්‍යාපාරයක් කරනවා කියන්නේ ඒක ගොඩක් අයට කරන්න අමාරු දෙයක්. මොකද ඒක එන අපි කියන්නේ අර කොල්ලොන්ගේ වචන වලින් කියනවා නම් මාර කට්ටක් ඒක. ඉතින් ඒකින්ද මේ ඒ ව්‍යාපාරේ කොයිතරට ගියත් මගේ දැන් පටන් ගත්ත කාලේ තියෙන challenges නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒක කවදාවත් මේක smooth unless you have all of the money in the world to hire like a super team and run it, which which would be at some point where you take 10% and sell the rest of the company off and live
when the company goes public, live on that money. That's basically retirement. ඒ හැරෙන්න තමන් day to day business එකක් කරනවා නම් මං හිතන්නේ හැම වෙලාවෙම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න මේ කාලේ. YouTube channel, what's the name of your YouTube channel? So YouTube channels dekak තියෙනවා Ruki. So one is business focused, which is called Kamaj TV. ඒකේ ඉතින් ඒක ඇත්තටම ඉන්නේ subscribers ලා ඉතාමත්ම පොඩ්ඩයි. මොකද වැදගත් දෙයක් ගැන කතා කරද්දී subscribers එන්නේ නැහැ. අනිත් එක entertainment channel එකක් because so the reason that I created the first channel, which has about 67,000 68,000 subscribers, which is not the business channel, that was also part of a business plan. ඉතින් ඒක දැන් කරගෙන යනවා part of a business plan hinda isarata karagena yanawa because when I wanted to launch a product in Sri Lanka, which I have right now currently called Daya sauce, which is I call it the hottest sauce in Sri Lanka. That is the marketing gimmick for it. Ruki marahin. We'll come to that. We will discuss that in a little while. Okay. So we'll ask a couple of questions. Now, particularly they're asking what are they they're asking, Sadda Atisa Sirisena is asking, what is the next plan to expand your business, particularly from a sneaker tub perspective? What the way forward? So for 2021, so I have under sneakers we have two different businesses. So Sneaker Tub is the online portion of it, which is the subscription service, and Milk Toronto is actually a retail store. So there's been some changes on my end as well because it was a physical retail store. Due to COVID, we had to close the store down and give up the lease because there's no point of paying lease and we don't know when it will open. I think in the retail store closed color, that business we completely took it online. So that's more. It's pretty a business because it's a more of a experiential business. You have to physically be there. Apita a karane ka online karanda tikak amarui, but we are trying to manage it creatively by doing different product drops and stuff like that. But for 2021, my plan for Sneaker Tub actually is we have two brands that Asics and Converse, which we are not direct with yet. So hopefully we will bring them on board directly. That is what I'm mostly working on. And, overall increase revenue and I didn't plan out big for 2021 because I don't necessarily know what the landscape is going to be like. So even if we stay flat year over year, I'm fine with that in this kind of economy and climate. So no major plans for 2021. Maybe විදිහටම 2021 experimentally පොඩ්ඩක් game එක ගහගෙන යන්න තමයි මම plan කරන්නේ, and we do have our monthly sessions where we plan for අපි හරි quick decision taking and quick turnover ටක් ගාලා වැඩ ඉක්මනට කරන company එකක්. මොකද අපි හරි පොඩි and I have outsourced everything, so I run everything. It's very unique. We don't have many employees. All our customer service is outsourced. Picking and packing for Canada, we brought it in-house this year just because of COVID and being able to ship out stuff faster if we bring it in-house. So we have two guys working here. But other than that, everything else is outsourced and I run everything myself. So it's very easy to change strategy in the middle of the year. So I haven't, planned exclusively, this is the revenue goal we are going to be at. Because we know there is going to definitely be a drop in the first quarter in sales. So we are kind of ready for that. We ramped up in December to make sure that we are ready for that. So nothing major, but we want to open up the retail store at some point. So we have a new location where I'm at right now. So this serves as a warehouse, which is a bigger space than we were in before. And Isaraha Tiyanwa, there is space for retail space. So we moved from the city of Toronto, we moved to the suburbs. And business model like a tikak venas venama because
So in streetwear, maybe you guys won't understand this. මම මේක කියලා තියෙන පළියටම තේරෙන්නේ අපේ ඔය segments දෙකක් තියෙනවා. දැන් hype shoes කියලා තියෙනවා. Hype shoes are the shoes that drops today. What happens is අපි කියමු retail price එක retail එකේ තියෙන $150 shoe එක කියලා වෙල එතකොට කොල්ලෝ කරන්නේ ටග් ගාලා ගිහිල්ලා because there's so much in demand, right? So they use these computer bots where you can check out faster than humans, so which is a computer program. What they do is they go and buy up most of the stock that retail has. Arageni iverla what they do is aftermarket they sell it for higher. So 150 එක aftermarket එද්දී $300. So ඒ වගේ වෙනම segment එකක් තියෙනවා මේ hype shoes වලට. I think so I'm planning on getting into that business a little bit. මේක සිංහලෙන් කියන හින්දා අපි අහගෙන ඉන්න brands වලට තේරෙන්නේ නැහැ මොකද that is a direct violation of අපි directly වැඩ කරන brands එක ඒක direct violation එකක්. So we are planning to set up a different company in a different city because we want to get into that business because that is the future of the business definitely. There's a lot of other retail stores actually doing that backdoor style එකේ වැඩේ කරගෙන යනවා. I think ඕක වැඩේ violate වෙන්නේ නැති විදියට කරන්න පුළුවන් if you set up a different company and if you which is not which is not cheating but which is working kind of creatively within the system. So you set up a different company in a different city and you build up a LLC එක කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්තට පොඩ්ඩක් එන්න අදහසක් තියෙනවා. ඒක තමයි මගේ plans for 2021 for the sneaker business. මම රුකිඩි සෙල්වන්. ඕගලන්ගේ බිස්නස් එක පටන් ගන්නත් ඌබ වගේ ආයතන පටන් ගත්ත ක්‍රමවේද දැනගන්න ඕනද? මගේ අවුරුදු 30ක ව්‍යාපාර අත්දැකීමුත් එක්ක මේ ලෝකෙ පිළිගත් බිස්නස් ඩෙවලොප්මන්ට් ක්‍රමවේදත් එක්ක එකතු කළා. අපි මේ ඕගලන්ට ගේන්නේ වෙනස් වූ ආකාරයක වෙනස් වූ වැඩසටහනක්. මේ වැඩසටහන තුළින් යුනික් බිස්නස් අයිඩියා එකක් ඩෙවලොප් කරගන්නේ කොහොමද? ඒ ක්‍රමවේදය තුලදී fail fast fail cheap කියන සංකල්පය පාවිච්චි කළා. තමුන්ගේ රිස්ක් එක අවම කරගෙන තමුන්ගේ ව්‍යාපාරයේ නියමිත විදියට ගොඩනගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන නම් ඔබට පුළුවන් අපෙත් එක්ක එකතු වෙන්න. මම රුකි ඩිසිල්ලා Power of Sri Lanka වෙතින්. The other key thing that we need to learn from you is to experiment කියන කතාව. experiment කියලා කියන්නේ මොකද අපේ මේ තියෙන්නේ හරිම අවිනිශ්චිත මාකට් එකක් නේ. මේ මාකට් එකේ මොකද්ද අද වෙන්නේ මොකද්ද අද වෙන එක අපිට පොඩ්ඩක් තේරෙනවා. හැබැයි හෙට වෙන්නේ මොකද්ද ලබන සුමානේ මොකද්ද වෙන්නේ what will happen 3 months down the line we don't know. So it is all about it's all about අපි කියන පොඩි sprints පොඩි කෙටි දාවන. කියන්නේ අපි මාසෙකට සුමාන 6ක්. අපි හිතනවා මේ සුමාන 6 දී මේක මෙන්න මෙහෙම වෙයි කියලා we make assumptions. මේ assumption එක ඊළඟට අපි ගිහිල්ලා අපි experiment කරනවා. එහෙමනම් මේ මාකට් එකේ මේක හරියයිද? මාකට් එකට දාලා බලනවා. හරි ගියොත් ඒකේ මාකට් ඉගෙන ගත්තා. වැරදුනොත් අපි අහනවා අයි මේක වැරදුනේ කියලා. So this is one of the key things with the experimentation means particularly for 2021 even me for that matter I'm also in the experimentation model because I don't know how things will turn out in 2021 අන්තිම වෙනකොට මොනවා වෙයිද 22 වෙයිද මොනවා වෙයිද දන්නෙත් නැහැ. යාට on a certain case වෙන්න පුළුවන් අපි හිතාගෙන ඉන්නවා මේ එන්නත නිසා ඔක්කොම හරියයි කියලා. Now it could be මේ එන්නත 100% වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. 40% වෙයි. සමහර කට්ටියට හරියන්නේ නැති වෙයි. සමහර කට්ටියට හරියයි. ඊට පස්සේ දැන් මේ අලුත් strains එයි. This may be something that we may have to live. එතකොට මොකක්ද අපි වෙන්නේ? So now these could be scenarios. එතකොට මේ scenarios අපි වෙනවද නැද්ද කියන එක validate ඔළුවේ තියාගෙන අපි මොකක් හරි strategy එකක් හදාන short term strategies හදාගෙන මේ මාස 6 3 මාස 2 ඒ විදිහට ගානට scale down කරගෙන you run from 2 months to 2 months type of sprints. ඒ කියන්නේ පොඩි කොට try කළ කරන්න ඒක. So that is part of that total experimentation. So fantastic point that is coming from Kamaj. We'll take one more example. අපිට මේ මගේ set time එකට වැඩි චුට්ටක් වැඩියෙන් ඉන්න පුළුවන් රුකි because my next appointment got cancelled. So okay, right. So if you have questions that we can okay, Chatura KBU is asking future about the travel industry. What do you think? Inbound, outbound? I don't know whether Kamaj, as a entrepreneur, how do you see about the travel industry?
travel industry is a very difficult industry for me. It's it's definitely the thing is it's so unpredictable, right? Because travel industry is an industry where you have to physically be there. So with COVID and restrictions, if you cannot physically be there, which is it's very challenging for the travel industry. So I think one of the industries that are hit most or that will be hit most is tourism and travel. But I think within Sri Lanka, if resorts and companies, without solely depending on tourists, I know it's like it is the tourist money where you make the most money. But I think creatively within Sri Lanka, if you can create experiences, I think that's a good way forward. Then Lanka with province travel කරන්න දෙන්නේ නැහැ. At least I think එහෙම ප්‍රශ්න තියෙනවා නේ ලංකාවේ. සමහරලා travel කරන්න දෙන්නේ නැහැ within province. So I think a little bit of patience is needed there. I know a lot of families depend on it. A lot of workers depend on it, and it's one of those unfortunate industries that has been hit hard all over the world. I think still Mexico is open. Certain travelers are going to Mexico. So unfortunately, we would have to wait and see how the travel industry would turn out, because I think my insight into it is to create even hotels and stuff. They can create different experiences. For an example, there is a huge Christmas market at the end of every year here, where you get to walk around and all that. Baduganda Ramanang ekak tiyenwa. So that they couldn't have it this time. So what they did was they did a drive-in experience. So they rented this big piece of land, eke drive-in experiences where you can still do what you did by walking, but you drive through the whole thing, and then contactless payment anammanan tiyenawa if you want to buy stuff depatte podi stores dala e wage katandarak podi kara. I think creatively we can tackle some of it, but definitely I can't give you like a solution on how to tackle the travel industry, but you have to work creatively around that. Manga arissala kiwwa wage natural disasters we cannot prevent, so we have to find a way to work around it. Silva is asking, is brick and click business types are more safer than pure click business? I honestly, I have no idea what a brick and click business is. So brick and click may be probably where you have it's like the brick and mortar store. Okay. So you have a store, or else with this pure online. Okay. Yeah. So, but his other types are more safer than pure click business. Oh, you mean like, okay, so brick and click in the Yes. sense you have both. You have the brick and mortar and you have e-commerce, right? I think it's not about safety. I don't know why we are talking about safety, as in like, why is it a safe net for a business to be brick and mortar or purely e-commerce? Because it definitely depends on the type of business you're running. So I used to run a brick and click business, as you say, for Milk Toronto, which was a physical retail store, and we had the online portion to it. So we had to shut down the physical store and we went clearly online. I think it definitely depends on the type of business you're running and the amount of revenue you're bringing in and the amount of expenses you have. So it's I wouldn't say it's safer to run both at the same time, but if one closes down, you have the other to kind of depend on. So for us, the physical retail closed down, we had the online safety net. But I think online business is definitely the way to move forward, the way the world is moving towards. So I don't think it's a question of safety or it's a question of risk. It's more of what you can afford or what your business has planned for the future. For safety, you don't become an entrepreneur.
So because I think the entrepreneur means that you are more focused on creating and then making your journey. So it's all about there's no safe zone. Every day there's a risk. What you got to do is mitigate the risk. අපි තවත් question එකක් some people are asking about the business proposals and all that. Okay, if you have some sort of business proposal, just send us Power Up Sri Lanka message එකක් දාන්න. මොකක්ද ඕන, මොකක්ද කතන්දරේ, කාටද මොකක්ද දෙන්න කියලා brief 50 වචන 50කින් ඔය business idea එක මොකද්ද තියෙන්නේ කියලා කරගන්න ඕන කියන්නේ. එතකොට අපි බලලා අපි කමස්ට උදව් කරන්න පුළුවන් නම් අපි උදව් කරන්න. එහෙම නැත්නම් වෙනින් තැනකට දාන්න අපි දෙන්න පුළුවන් help එකක් දෙන්න. මොකද දැනට බාර ගන්න බාර ගන්න නෑ කියලා හිටපු ඒවා දෙක තුනක් ආවා රුකී බාර ගන්න නෑ කියලා කියවලා බැලුවම it was very good, so we've moved forward with it, so you don't know where a good idea can come from, right? So my email address, it's pretty easy to find if you do some research on the internet. So Tilina Shamika is asking how to keep track of sales and ROI. How long will it take to cover the initial expenditure? It definitely, Tilina, it depends on your business. Mata කියන්න බෑ මෙච්චර කාලෙකින් initial expenses cover කරන්න පුළුවන් කියලා. It's your pricing strategy, it's the product you buy, it's your cost versus your cost versus selling versus your profit margin. Anything ROI track කරන්න, there are a lot of softwares. If you Google it, you can find it. There are a lot of management softwares, and there are softwares that accounting softwares that can help you do that. So it definitely depends on the business how long it will take to cover initial expenses. I don't really when I invest in something, or mostly the stuff I've invested my money in is mostly my stuff. I have invested expertise in other people's businesses. Most of the time I don't take a part of equity because I feel it's wrong to do that just for my advice. Equity unless they need me in like in a board position, like day-to-day advisory. So how I look at it is, don't think of covering your initial expenses. ඒක අර මම රුපියල් 100ක් දැම්මොත් එමේ එතකොට රුපියල් 100 හොයාගන්න කවදාද වැඩ කරන්නේ කියලා හිතන්නේ නැතුව think of a overall bigger goal rather than how to think of it as a expense. Think of it as an investment, a long-term investment, and you will know when money is coming in. you will know when it's coming in, and when you're ready to take the next step. Now, provided that this is based on my experience, provided that you know how to keep your accounting and the books, that is very, very critical, because that's one of the අපි මේ මම දැකලා තියෙනවා මම හම්බෙච්ච සමහර ව්‍යවසායකයෝ ඒගොල්ලන්ගේ අර accounting system එක ගැන අපි ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ගත්තා මොන හරි ගත්තා එහෙන් ගත්තා මෙහෙන් දුනා. Don't become a මුදලාලි. You need to go there. You need to get your basics right. Okay, make sure that you from day one have a proper record keeping system, accounting system නෙවෙයි ඕන අපිට ඕන right මේ තියෙන්නේ අපේ sale එක record කරනවා, මේ තියෙන අපේ purchase එක record වෙනවා, ඒක ඇතුලේ අපිට accounting කියලා කියන්නේ ඒක information විතරයි අපිට. It's all about the full recording, and then it's for your decision making. We have there are so many apps රුකී මේ තියෙනවා මම දන්නේ ඔක ලංකාවට වැඩ කරනවද කියලා QuickBooks, FreshBooks, and I'm sure there is enough and more. ලංකාවේ හදපුවොත් ඕන තරම් තියෙනවා, so that we got to do that. Use Sri Lankan apps if possible. Sri Lankan apps. Samudhu Rasanjana is asking what are the areas of business as you think will expand in 2017? Very broad. 2021. As I said before, I think e-commerce ගැන තමයි මගේ ගොඩක් focus එක තියෙන්නේ සමුදු, and I think the world as a whole is focusing more on e-commerce, moving from your traditional, if it's a physical business, you're moving from a traditional physical business into creating experiences for your consumer, which adds more value in a time of crisis like this. I think the probably the most basic answer is e-commerce mixed with
a good bit of social media, because I see a lot of social media influencers, treating it as a business. Even in Sri Lanka, they're doing really well, treating their influencer status as a business. They have become entrepreneurs. So I think getting into social media, it definitely not everyone can become, a social media sensation. If you have a passion for it, it's great. But I think e-commerce as a whole has a lot of legs in 2021, to answer your question pretty shortly. Api may conversation calling, if you didn't join Podda Balanda, we talked about this a little before. Ruki, what do you think according to your expertise? The contactless part, කියන්නේ අපි මේ බිස්නස් එකේදී මේ කොන්ට්‍රැක්ට් අඩුවෙන්ම කරගන්න අපි ගත්තාම දැන් මේ වෙනකොට අපි දැන් ඉස්සර මේ පිටිමේ අපි දැන් මේ හොස්පිටල් වලට ඩොක්ටර්ස්ලා යන එක ඒක ඔක්කොම දැන් පුළුවන් තරම් මේවා වෙන. එතකොට අපි දැන් අපි ගත්තාම මිනිස්සුන්ගේ අර health wellness awareness එක. So that is a hugely expanding market. මොකද මිනිස්සු ගෙදර ඉන්නකොට දැන් ගොඩක් කට්ටියක් දන්න කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට මේ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න නම් we need to eat properly, work out properly. ඒ කතන්දර එතකොට home market එක, home entertainment market එක, that has a lot of people are staying at home, so that the home entertainment market is changing so much. From what I understand is some of these guys who are doing against the odds, මිනිසුන්ට සල්ලි නැති වුණත් there are a lot of people who are borrowing money and investing on home appliances. Again, ගෙදර උයන්ඩ TV බලන්ඩ ඒ space එක තියෙනවා. So මෙතනදී it's not about the TV cannot solve that. We need there are a lot of opportunities that of health, wellness and then mental wellness. Again, මානසික සෞඛ්‍ය. මේ space එක හරියම unexplored space එකක් properly. There are no real giants in Sri Lanka. Yeah. එක යන්න පුළුවන් නම් සෑහෙන්න හොඳ ඒරියා එකක්. I think health and wellness, definitely. When you brought it up, health and wellness is a very important thing, even in these countries. මේ රටවල් වල උනත් රුකී අපිට ලංකාවේ අපිට කට්ට කාලා සාමාන්‍යයෙන් පුරුදුයිනේ. සුද්දෙක් දවස් 3-4ක් normally not being offensive. සතියක් විතර ගෙදර හිටියාම they get depressed and all that. අපි ලංකාවේ ඉන්න අපි කන කට්ටත් එක්ක ඒවා අපිට usually nothing. So it's like there's a little bit of a cultural difference. But I think overall, yes, mental health should be a very good area for growth, and also health and good food and workout. Mage trainer කිව්වා යාගේ සාමාන්‍ය he's online trainer, he does like remote training. Client base එක මාර විදිහට වැඩි වුණා during COVID. I think Ibn Groshan had a question earlier. I'm trying to Ibn Groshan, which of these is a better way to find an investment for a startup company which is expected to be expanded into mass type of business? Investors for a portion of ownership to bank bonds or bank loan. So, bank loan. Yep. Question into a mass type business. Investors for a portion of ownership and bank. I think මෙහෙම ඒකට උත්තර දෙන්නම් Groshan. For when you're bringing in investors, actually, so don't just think about the money portion of it. An investor should come in and make the company better than what it is with their expertise also. So if an investor has knowledge about the industry, right? Or if the investor has more insights, networking, more connections into the industry rather than what you have by yourself, yes, and if it comes with money, that's a good deal. So I'll give you a good example. When I did the Dragon's Den deal, so what all of you guys saw on Dragon's Den was it's basically a reality show. So you go there, you pitch your product, all that part is true. They go based on
what you saw was a 7-minute cut, but I was in there for 1.5 hours pitching the business. AK highlights tika thamai egollo TV ekata daanne. But what happens after is what a lot of people don't know. Any of these shows, Shark Tank, Dragon's Den UK, all of these shows, this is what happens after. A lot of people are not going to tell you this. So after, when you walk out of that room, there's a guy standing there in a suit with a bunch of documents, which you have to sign at that point, saying you are going into a... so it's a period where you kind of assess each other. Is this investor a good fit for me? And am I a good fit for them? So that depends on financially, sales, attitude, how we talk to them, all that. So it's more of a, I'd say, a get to know period before they confirm the investment, or before we confirm the investment, saying we want the investment, you're a good partner. I think so when you enter that agreement for a year, you go back and forth. You go, you meet with them, you meet with their, financial people and all that. So at the end of my 1 year, I decided they were not the right partners for me. ඒගොල්ලෝ මට හරියන partnersලා නෙමෙයි කියලා මම ඒ investment එක ගත්තේ නැහැ. So I still own 100% of I only have one partner who is a minority partner, who is a friend of mine, who has connections to the industry. So I brought him in against the Dragon's Den investors, because 100,000 අරගෙන රුකී මට ඒක ගත්තා වගේ නෙමෙයි. The goals I had at that time was to be direct with Nike and Adidas. They couldn't do that for me. මේක චරමාස්යන් නැති හින්දා මම මේ කියන්නේ ඒගොල්ලන්ට මට කතා කරගෙන යද්දි තේරුණා ඒගොල්ලන්ට එතන කනෙක්ෂන් නැහැ. ඒ Nike and Adidas ගන්න මට වෙන රවුට් එකක් පාවිච්චි කරන්න වෙනවා කියලා ඉවර වෙලා ඒ අවුරුද්ද ඇතුළත මම තේරුම් ගත්තා. ඉතින් මේක හොඳ opportunity එකක් කියන්නේ මට වෙන්න අවශ්‍ය දේ වෙලා තිබ්බේ. I got a prime time TV spot worth millions of bucks for free. ඉතින් a marketing එක අදටත් වැඩ කරනවා, because every time it goes on Netflix, every time a new season of Dragon's Den come, අපේ sales 15-10% වලින් increase වෙනවා, because people go and watch the old episodes again, right? So it's like this gift that keeps on giving. අර Christmas වගේ තමයි. හැම අවුරුද්දෙම එක කාලයක් තියෙනවා Christmas වගේ Dragon's Den ඒ sales ටික එන. ඉතින් when you are finding the right partner, you have to know හදිස්සි වෙන්න එපා සල්ලි වලට. And also another thing is අපිට ඒ සල්ලි එච්චර ගාණක් use කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා වෙලා පොඩි රිසර්ච් එකක් දාලා හොයලා බලන්න. ගොඩක් වෙලාවට අපි එක quotation එකක් අරගෙන එක developer කෙනෙක්ගේ මට මේ ළඟදී I helped this guy out, this young guy who was just out of school. He randomly messaged me and said he has this idea කියලා වෙලා, which was a decent enough idea. And he said, so there is this company charging me this amount, which is what is higher than market value. So if you know market value, me software ka hadan mega anade anne kela, it's like there. He's a younger kid, and these guys are scamming him. So I said, that's fine. Just go research other people and come. Pas denetta 10 denetta gihilla message කරන්න, and I put him in touch with one of the guys I know who does software as well. And those guys came into an agreement where this guy gave a portion of his company for developing the software. ඉතින් එහෙම සමහර වෙලාවට synergy එකක් එක්ක connections හදාගන්න පුළුවන් without spending money or without getting anyone's money and giving a portion of your company away. So my advice is try to keep it to yourself as much as possible, because in the long run, because me හැම company එකම මම පටන් ගන්න හැම company එකම මට end goal එකක් තියෙනවා, that either the company is going to go public, or either someone's going to come and someone's going to basically take over the company, and you sell the company, and then you brush your hands off and you walk off. ඉතින් එහෙම overall goal එකක් තියාගන්න, because at that day you will regret if you give too much of the company or too much of the control away. So be very smart and strategic about it. This is where research comes into play. මොකක් හරි දෙයක් කරනවා නම් එකපාරට මේ ගානට සල්ලි දාන්නේ නැතුව, ඒක සමහර වෙලාවට ඔයාට දවසින් කරන්න පුළුවන් දේ මාස 3ක් යයි කරන්න ටික ටික step by step, but you will still retain most of the shares in your company to yourself. So
depends on the situation, definitely. Bank loan is a safer way to go, in the sense you don't have to give any equity away. මම දන්නේ මේ රටේ නම් bank loans ගද්දි we have a lot of different ways here to borrow money. We have a company here called Clear Bank. If anyone is in North America or they are in Europe as well, take a look into it. It's by one of the dragons that was they pitch Michelle Romanoff කියලා හිටියා. They offered me a deal as well. So it's her company called Clear Bank. It's basically මේ ගොඩක් අය ඔයගොල්ලන්ට කියන්නේ මම කියන්නේ it's basically a company where you don't have to give a portion of your business. Based on your sales, they lend you money. How you pay back the money is through your sales. So they take a percentage of your sales, but you don't give equity away. So that's a safe way to go. So if you're making more than, I think, $10,000 a month in revenue, you are eligible for that. I don't know if it's available in Asia. I don't think it is yet, but I know they're expanding pretty fast. So it should be available within the next year in Asia. I don't know about Sri Lanka, but they are available in North America and they're available in Europe right now. So I think the best way is, you know your business better than anyone. So ultimately, the decision is up to you, and you have to face the repercussions of your decision. But keeping the most of your company within, to yourself or to your partners, rather than giving it out, is better on the long run. There are a couple of questions. Kasun Bandara, where to start a business, to where to start basically to start a business. We've discussed this at the beginning of the session. Please go and have a look, and then go to Power Up Sri Lanka page, and there are a lot of discussions about how to start a business. Of what අපි ඉස්සෙල්ලා කරපු මේ discussions වලින් කොට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. Where can we learn about e-commerce in Sri Lanka? Sudarshana Bogawat, I don't know how to give you the answer. We will research about it and we'll come back to you. About cryptocurrencies, I don't know. I don't know anything about cryptocurrency. It's like, any way of making fast money, I'm not in it. it's gambling. So if you have an appetite for gambling, just do it and see if you have money to burn. What are the tourism we spoke about? Sri Lankan, what do you think of Sri Lanka export market these days? Chatura, I don't think this is the right forum. We discussed about export marketing few weeks back. Please go and see it, and then we will be coming back in the new year more to do with the export markets. So we will catch up with that. If you have any ideas to pitch to Power Up Sri Lanka or to Kamaj, or the best thing is to get a very simple 50 to 100 word. This is my idea. This is the support that I need. Send it to Power Up Sri Lanka. Send it as a message, and then we will share that with Kamaj. And then, or else if you can find Kamaj's email address wherever, just you can write to him. If you are really keen, if you are a real keen entrepreneur, you will do that because that you have that passion to go behind and get things done. LinkedIn is the easiest way to reach me because I look at LinkedIn messages because usually those messages are professional. Yeah. So good. Kamaj, what are your couple of final thoughts for our budding entrepreneurs that who wants to either to start or to scale up or to sharpen up? What are the 3 things that you want to give? Okay, this is do this, do this, do this. I think number 1 is patience. As I said before, nothing happens overnight. So as an entrepreneur, you need to have a lot of patience. You're not going to make money like overnight and be really successful. Like you know all these guys you see on your Facebook ads and all that are Lamborghini එකක් ඉස්සරහට වෙලා කියන්නේ, those are all scams. There is no easy way to make money. I think patience is number 1. You be patient and work on your business, love your business, research new technologies, research on how you can improve your business. So I think patience number 1. Hard work definitely. මම හැමතැනම කියනවා hard work is ඒක නැතුව කවදාවත් ඔයගොල්ලන්ට දියුණු වෙන්න බෑ. ලේසියෙන් දියුණු වෙන්න බෑ unless you're
daddy has a lot of money and if your daddy has built a business for you to reap pala ganda business එකක් daddy හදලා දීලා තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ, but other than that මහන්සියෙන් වැඩ කරන්න ඕනේ. And මං හිතන්නේ තුන්වෙනි එක තමයි හැම වෙලාවෙම keep your eyes open to the rest of the world. අලුත් technologies ගැන හිතන්න බලන්න, social media පුළුවන් තරම් business එකට use කරන්න. මම ඔයාලට හොඳ example එකක් කියන්න රුකි. මේ රටේ වෙන දෙයක් මම මේ ළඟදී දැක්ක YouTube channel එකක් මේ states වල මං කිව්වා පොඩි ළමයි ගොඩක් අවුරුදු 12 to 15 to 18 year olds they do this shoe flipping thing කියලා මං ඉස්සලා කිව්වා අර bots ලා දාලා අරගෙන. So this guy එහෙම සබත්තු ගන්නවා. He opened a store. He opened a physical retail store in the midst of this pandemic. And what he does is, so how he promotes his business is he just has a camera sitting right here on the counter, and it's all footage of like customers coming in, and it's like ek product kara shoes gambling wage, it goes back and forth, right? How much can you give me for this shoe? 150. Then he goes back and says no, I can do 120. And ඊට පස්සේ එයා ඒ shoe එක flip කරනවා වෙන එක්කෙනෙක්ට පෙන්නනවා. So social media is a great way to develop your business. It's a great tool. Also, I can give you an example. I recently launched this thing called Daiya sauce in Sri Lanka, which is a Sri Lankan natural homemade organic vegan ඒ ඔක්කොම අර අපි ඉස්සලා කතා කරේ good food කියලා level ඒ අර හොඳ දේවල් ඔක්කොම තියෙන, කිසිම රසකාරකයක් නැහැ. මාස 3යි shelf life එක. මාස 3ක යන්න ඉස්සලා කෑවේ නැත්තම් කන්න බෑ. That's how organic and natural foods are. අර කල් තබා ගන්න supermarkets වල දාන්නේ අපි දාන්නේ නැහැ මොකුත්. ඉතින් ලංකාවේ සරම sauce එක කියලා තමයි මම කියන්නේ. මම මේක පටන් ගන්න ඉස්සලා මම කියන marketing tactic එකක් මම use කරපු එකෙන් තමයි මගේ අර entertainment YouTube channel එක හැදුනේ. When I wanted to launch this thing, I knew just by launching a hot sauce brand in Sri Lanka, it's not going to have any leg room, right? It's not going to run, it's not going to have mileage if I just do that. Like a part time. So what I did was, which is basically a rip-off of a show called Hot Ones that they have in the US. I launched this thing called Daiya Show on YouTube, where celebrities come and they answer questions, and it's basically an interview. They eat hot sauce before they answer a question වගේ කතන්දරයක් තියෙන. ඉතින් ඒක අවුරුද්දක් මම කරා without even mentioning my product. So for a whole year what I did was I built the hype around hot sauce to that small YouTube audience. මට ඒ කාලේ හිටිය subscribers මම හිතන්නේ 3000න් විතර පටන් ගන්න 25000කින් විතර හිටියා. දැන් there's about 67000. ඒ පොඩි audience එකට රුකි මම පුරුදු කරා මේ hot sauce කියන්නේ මොකක්ද කියලා පොඩි නිකන් culturally පොඩි hint එකක් දුන්නා. ඊට පස්සේ after a year, this November I launched season 2. Season 2 launch කරද්දි තමයි first episode එකේ මෙහෙම sauce එකක් introduce කරනවා කියලා ඉවර වෙලා මේ කිව්වේ. Itin, so no one knew this is like, I'm coming, this is a marketing strategy. The whole first 12 episodes was a marketing strategy for people to get used to like this idea of, there's this thing in the world where, අපි අර සාමාන්‍යයෙන් කන කිස් tomato sauce, chili sauce වලට වැඩිය වෙනස් දෙයක් තියෙනවා කියලා ඉවර වෙලා පුරුදු කරනවා. ඉතින් ඒකෙන්ද මම හිතන්නේ creativity අපි හතරක් කතා කරොත් එහෙම දේවල් හතරක් ගැන කතා කරොත් එහෙම creativity කියන එක මාර important when you're marketing a product. You cannot just you cannot just expect to put it up online and expect it to sell. You have to have a proper formulated plan to launch your product and to market it, and product එක launch කරපු දවසේ විතරක් market කරලා හරියන්නේ. You have to be posting on social media at least 4 times a day on all platforms. Your LinkedIn, if you're on TikTok, I don't know, TikTok is a great growth tool in these countries. ලංකාවේ ගොඩක් අය TikTok පාවිච්චි කරන්න වෙන දේවල් වලට, but even for a business, I know you guys have a TikTok too. Even for business, it's a great tool. It's because the algorithm right now supports organic content. Then අපි Facebook, Instagram වල users ලාට අපි post කරනවා paid යනවා කල්, because they have like their paid portions attached to it, right? But TikTok is a great organic tool to grow right now. So LinkedIn, TikTok, Facebook, Instagram, you have to be posting at least 4 times a day. මමත් මේක ගොඩක් වෙලාවට අපි ඒවට කරන්නේ නැහැ. At least twice we try to post, because I handle all the social media personally myself.
except for customer queries ඔක්කොම social media අපේ යන්නේ. There's another person here who's handling it, and in Sri Lanka I have a guy handling social media for the ESOS. But other than that, like all the posts and all the creatives, it comes through me. It's my ideas developed. Social media is a great tool. Use it wisely. Use it for things, you know, that's going to make you money and that's going to move you forward in life, not for negative things. ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ. Fantastic input. Why we decided to bring Kamaji, that he's one of those internationally exposed Sri Lankan young startup entrepreneur who started with just $700 again $700 කතේ තියාගෙන $700 කැනඩා වල තරම්ම ලොකු ගාණක් නෙවෙයි ඒක. එකෙන් ගිහලා now his company called Sneaker Tub is valued at $5 million level එකේ valuation එකක් තියෙන company එකක්. ඉතින් ඒ වගේ ගමනක් ගෙහිලා තියෙන against odds. ඉතින් අපිටත් ඕන මේ ලංකාවේ because of the COVID situation, it's a fantastic, I consider that as a fantastic opportunity to all the young entrepreneurs. Because the world has changed, we got to look at things in a different way. That's the purpose of Power Up Sri Lanka. Our job is to inspire people to think differently, go through a very different journey. Make sure that you look at your market again. තමුන්ගේ market එක තමුන්ගේ නගරය මේ කොළඹ අවට ඒව නැත්තම් මේ කැන්ඩි ගාල්ල මේ ඒ පැති වලට ගිහිල්ලා මේ මුළු ලෝකෙම තමුන්ගේ market එක කියලා හිතාගෙන business එකක් හදාගන්න. ඒ idea එකක් ගේන්න ඉස්සෙල්ලා market එක අඳුර ගන්න. ඉස්සෙල්ලා කමාච් කිව්වාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා මේ passion එක අඳුර ගන්න. ඒ passion එක තුලින් මේ සමාජය තුල විසඳන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා check කරගන්න. ඒතකොට මේ ප්‍රශ්න වලට අපි unique උත්තරයක් ගෙනවොත් ඒ unique උත්තරය තුල unique business model එකක් අපි ගොඩනගුවොත් we can come out with a fantastic business. We can build fantastic concept to build a business, and then ඒක තිබ්බයි කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. Then you got to make sure that you scale it up, establish it, make sure that you stay lean අර කමාච් කිව්වාගේ ඕන විදියට ටකස් කරලා පුළුවන් ඉක්මනට business එක හෙට දාලා මෙහෙට කරකවලා දාන්න. He can configure it yourself because there are only very few people. So make sure that everything is done. අපි අර සිංහලෙන් මේක කියන්න මට තේරෙන්නේ නැහැ. අපි ඉංග්‍රීසි වලින් කියන lean. ඒ කියන්නේ බොහොම මේ නම්‍යශීලී. ඒතකොට mean කියලා කියන්නේ ඒ කියන්නේ ගැම්ම තියෙනවා. lean mean and ඒ ටික තියෙනවා. So that speed and agility තියෙන්න ඕන. අපිට speed එකක් තියෙන්න ඕන. ඒකත් එක speed එක යනගම ඕන brake ගාලා අනිත් පැත්තට accelerate කරලා පාර පැනලා. That's the agility that we need. So that's what we want you to do. That's what we wish for you for 2021. That's what I wish if I can do more of in 2021. So Kamash, thank you very, very much. So this is our last show for 2020. Thank you for spending your valuable time. And for all of you, we have an interesting lineup for 2021. We will make sure that we are there for you. We will be there to අපි ඉන්න ඕගොල්ලන්ගේ ඒකෝරණ දැනුම නවෝත්පාදනය සඳහා පන්න ලබා දෙන වෙනස් විදිහේ ගමනක් යන. ඒ සඳහා අපි උදව් කරන්න සූදානම්. මේකදී අපි ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් අපි 2021 වලදී අපි එක්ස්පෙරිමන්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එතකම් all the best. So stay safe. Thank you, Ruki. Thanks for having me. Stay safe. Enjoy your Christmas. Thank you. You too. And we'll catch up pretty soon. Probably somewhere next year. Yeah. Thank you. Awesome. Bye. ඔයාලටත් Instagram for business ගැන සිංහලෙන් දැනගන්න කැමතිද? මම පහුගිය අවුරුදු 8ක් තිස්සේ ගොඩාක් වෙන වෙන බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරලා එකතු කරගත්ත දැනුම ඔය කට්ටියත් එක්ක ෂෙයා කරන්න දැන් ලෑස්ති. මේ පාඨමාලාවේ අපි Instagram basics, branding, content strategy, community building, customer service and negative feedback කියන ඔක්කොම කොටස් ටික ගැන කතා කරනවා. ඒත් එක්කම අපි දේශීය විදේශීය උදාහරණත් සමග ඔය කට්ටියට ඒ ඔක්කොම points ටික පැහැදිලිව කියලා දෙනවා. ඔය කට්ටියගේ ව්‍යාපාරයටත් හරි විදිහට Instagram ගමනක් පටන් ගන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න.